හරි අපි දැන් කතා කරන්න යන්නේ control charts අඳින විදිහ ගැන. එතකොට control charts අඳින විදිහ ගැන කිව්වම මම කලින් කිව්ව මම හිතන්නේ මතක ඇති ඔයාලට අපි කතා කරා attributes අනුව control charts වර්ග දෙකක් තියෙනවා. variables වලට අඳින්න පුළුවන් control charts වර්ග දෙකක් තියෙනවා. අපි එතකොට ඉස්සෙල්ලාම කතා කරන්න යන්නේ attributes වලට අඳින control charts ගැන. කොට අපි topic එක ලියාගමු. Control charts is attributes. හරිද? එතකොට මේ යටතේ අපි කතා කරා නිකන් අපි නම් දෙක ඉගෙන ගත්තා control charts වර්ග දෙකක් තියෙනවා කියලා. එකක් තමයි P chart එක C chart. හරි. අපි ඉස්ලාම් මේ දෙක ගැන පොඩි මම නිකන් පොඩි හැඳින්වීමක් කරනවා මොකද්ද මේ වෙනස කියලා මේ දෙකේ. දැන් අපි දන්නවා අපි දැන් කතා කරා ඉස්සෙල්ලාම කලින් introduction part එකේදී statistical process control කියන්නේ product line එකෙන් samples ටිකක් අරගෙන ඒ samples test කරලා අපි ඒකේ defects මොනවද තියෙන්නේ කියලා හොයාගෙන ඒ defects අපි ඒවා ගණන් කරලා අපි ඒවා plot කරගන්නවා control chart එකේ. කොට ඒ අනුව අපි process එක in control ද out of control ද කියලා බලන්න තමයි කරන්නේ. නේ? එතකොට දැන් මේ samples ගද්දි products වල nature එක අනුව මේ samples වෙනස් වෙන්න පුළුවන්. samples ගන්න විදිහ වෙනස් වෙන්න පුළුවන්. සමහර products වලට sample එකක් කියන්නේ අපි units දෙක තුනක් ගන්නවා. ඒකට ඒක තමයි sample එකක් වෙන්නේ. සමහර products වලට sample එකක් වෙන්නේ එක unit එකක් වෙන්න පුළුවන්. දැන් example එකක් විදිහට අපිට ගමු products ගොඩක් sample එකක් විදිහට දැන් හිතන්න අපි toothbrush හදනවා. අපි factory toothbrush හදනවා. එතකොට sample එකක් කියන්නේ සමහර toothbrush 20ක් විතර වෙන්න පුළුවන්. මේ 20ක් විතර එකපාර අරගෙන ඒවා අපි test කරනවා. සමහර වෙලාවට තව example එකක් ගත්තත් අපි ඔයාලා දන්නවනේ මේ අර රෙදි කඩවල එහෙම තියෙන ලොකු රෙදි රෝල්. ඒකට ඒ වගේ රෙදි රෝලක් ගත්තාම ඒ රෙදි රෝලේ ඒක ඒ කියන්නේ එක රෙදි රෝලක් එක sample එකක් වෙනවා. ඒක ඇතුලේ දැන් රෙදි රෝල් අරගෙන අපි ඒක දිගෑරියාම ඒක ඇතුලේ defects ගොඩක් තියෙන්න පුළුවන් නේ. එක එක විදිහේ defects එක්කෝ හරියට මැහිලා නැතුව ඉරිලා නැත්තම් මොන හරි වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. නූල් වල අතර අර ඉඩ ගොඩක් වැඩි. ඔය වගේ ගොඩක් ප්‍රශ්න තියෙන්න පුළුවන්. එහෙම රෙදි රෝලක් ගත්තාම ඒ එක රෙදි රෝලක් ඇතුලේ නේ. ඒකට එහෙම ඒවා තියෙන්නත් පුළුවන්. කියන්නේ එක යුනිට් එකක ප්‍රශ්න ගොඩක් තියෙන්න පුළුවන්. නැත්තම් යුනිට් කීපයක් එකතු කරලා ගන්න sample එකේ defective units තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එක product, ඒ කියන්නේ toothbrush ගත්තොත් toothbrush 20න් එක toothbrush එකක හිතන්න මේ අර මිටියේ උස අඩුයි කියලා, මිටේ උස අඩුයි කියලා. ඒකට ඒක ඒ toothbrush එකම අපිට පාවිච්චි කරන්න බෑ. toothbrush එක අයින් කරන්න. ඒකට defective units එතන තියෙන්නේ අර රෙදි රෝල ගත්තාම ඒකේ defects ඒ රෙදි රෝල ඇතුලේ defects ගොඩක් තියෙනවා. ඒකට මෙන්න මේක තමයි වෙනස. P chart එකෙන් අපි බලන්නේ අර toothbrushes වගේ ඒවා. මේ sample එකකට ගොඩක් අපි sample එකක් කියලා අපි toothbrush 20ක් ගන්නවා. ඒ 20න් defective toothbrushes කීයක් තියෙනවද කියලා අපි හොයාගන්නවා. ඒක තමයි P chart එකේ කරන්නේ. ඒ වගේ ඒවා ඒ වගේ products වලට අපි control chart එක අරගෙන යනවා P chart එකේ කරන්නේ. C chart එකේ කරන්නේ අර රෙදි රෝලක් වගේ එකක් අරගෙන ඒකේ ඒ එක රෙදි රෝල ඇතුලේ defects කොච්චරක් තියෙනවද කියන defects ගණන් කරනවා. රෙදි රෝලේ defects ගණන්. අතන ගණන් කරන්නේ defective units ගණන්. මෙතන ගණන් කරන්නේ එක unit එකේ defects ගණන්. හරිද? එතකොට ඒක ඔයාලට තේරෙන්නේ product එකේ nature එක වෙනස් වෙනවා. නේ? ඒක තමයි මේන්ම වෙනස මේ දෙකේ. මම මේ දෙක ඔයාලට දැන්ම කිව්වේ. එතකොට ඔයාලට idea එකක් එනවා මොකද්ද මේ කරන්නේ කියලා. හරිද? එතකොට ඕක තමයි basic
පිච් එක මේ charts දෙක අතර තියෙන වෙනසේ ඒත් එක්කම මම තව එකක් ඔයාලට කියන්න ඕනේ. ඒ තමයි දැන් මේ control charts හදද්දි අඳිද්දි දැන් මම කියන්නේ මේ ලෙසන් එක දිගයි කියලා. දිග වුණාට මේ ලෙසන් එකේ ඇත්තටම අපි කරන්නේ මේ control charts අඳින්නවා කියලා ලොකු process එකක් වගේ ලොකු පිටු ගාණක් තිස්සේ කරන්නේ. අපි basically values තුනක් හොයාගන්නවා. ඒ values තුන හොයාගෙන ඒ values තුන use කරලා control chart එක අඳින එක තමයි කරන්නේ. මොනවද මේ values තුන? එකක් තමයි process average එක. අර මම කිව්වේ කලින් එකේ acceptable limit එක. හරිද? ඒකට එක එක process වලට එක එක standard එකක් set කරනවා. දැන් අර මම කිව්ව toothbrush එක ගත්තොත් ඒ toothbrush එකේ මිටේ දිග කොච්චර දිගක් තියෙනවද කියලා අපි standard එකක් set කරනවා. එතකොට ඒක තමයි මේ process average එක කියලා කියන්නේ. ඊපස්සේ upper control limit එක third එක lower control limit. අපි basically කරන්න යන්නේ දැන් මේ control charts අඳිනවා කියලා අපි කරන්න යන්නේ මෙන්න මේ තුන calculate කරලා control chart එක අඳින එක. හරි. මෙච්චර තමයි මේ lesson එකේ මේ control charts අඳින කැලේ තියෙන්නේ. දැන් මේ P chart එක කරන්නත් එක C chart එක කරන්නත් එක variables වලට අඳින control charts වල X bar chart එකේ R chart එක කරන්නේ මේක. එතකොට වෙනස වෙන්නේ මේ එක එක chart එකෙන් chart එකට මේ calculate කරන විදිහ වෙනස්. හරිද? වෙනස් කියන්නේ ලොකු දෙයක් වලට හිතන්න නැහැ. basically අපිට කරන්න තියෙන්නේ formulas ටික තියෙනවා. ඒ formulas වල variables වල තේරුම් ටික අවබෝධ කරගෙන ඒවට අදාළ values ටික දාලා calculate කරලා control chart එක අඳින්නයි තියෙන්නේ. ඒක formulas එතකොට P chart එකට එක formula එකක් P chart එකේ process average එක UCL LCL ඔය තුන calculate කරන්න formulas තුනක් තියෙනවා. ඊට පස්සේ C chart එකෙත් ඒ වගේම ඔය තුන calculate කරන්න formulas තුනක් තියෙනවා. X bar chart එකේ situations දෙකක් එනවා. මේ situations දෙක අනුව ඔය calculate කරන විදි තුනක් තියෙනවා. ඒකට එතන 6ක් වෙනවා. ඊට පස්සේ R chart එක. R chart එකේ තමයි calculate කරන විදි මේ තුන calculate කරන formulas තුනක් තියෙනවා. හරිද? ඔය ටික තමයි කරන්නේ. එතකොට basically අපිට formulas එක දීලා තියෙනවා. අපි දීලා තියෙන values ටික බලලා ඒ formula එකට අදාළ values ටික හොයාගෙන ඒක දාලා හදන්නයි තියෙන්නේ. හරිද? ඕක තමයි අපිට කරන්න තියෙන්නේ control chart එකේදී. එතකොට අපි ඉස්සෙල්ලාම P chart එකට යමු. මම හිතන්නේ අපි note එකක් ඉස්සෙල්ලා කියවගෙනම පොඩ්ඩක් යමු. ඔයාලට basic understanding එක දැන් තියෙනවනේ මොකද්ද මේ කියලා. අපි එහෙම බලාගෙන යමු. හරි. අපි note එකේ බලමු එක තියෙන තැන. හරි. මේ තියෙන්නේ
ඒකට වෙනවා අපි P chart කියන්නේ මොකද්ද C chart කියන්නේ මොකද්ද කියලා කතා කරා. ඒ දෙකට examples සුත් එක්ක මෙතන තියෙනවා. මම idea එක දුන්නානේ මම හින්දා ආයි කියන්නේ. එතන ඕනම් පොඩි කැලක් නවා P chart එකේ uses proportion of defective items as a sample statistic. ඒ basically එතන කියන්නේ ගන්න sample එකේ defective items ටික මුළු sample එකේම proportion එකක් විදිහට අපි පෙන්නනවා. ඒක තමයි එතන කියන්නේ. හරිද? ඊට පස්සේ P chart එකට යමු. මේ තියෙන්නේ ගැන note එක a sample of n items is taken periodically. මොකද sample එකක් 20ක හරි මොකක් හරි ඒ sample එක decide කරන sample size එක ගන්නවා. n number of samples, n number of items in one sample is taken periodically from the process and proportion of defective items is determined. එතනදී defective items කීයක් තියෙනවද? එතකොට ඒ defective මුළු sample එකකින් defective items කීයක් තියෙනවද කියලා අපි proportion එකක් නැත්නම් ratio එකක් විදිහට අපි ඒක හොයා ගන්නවා. Although P chart has discrete values, it is assumed when the sample n gets larger, normal distribution can be used to determine distribution of the proportion defective. මෙතන මොකක්ද මේ කියන්නේ? දැන් අපි P chart කියලා කතා කරන්නේ attributes වලටනේ. එතකොට ඔයාලට මතක ඇති අපි කිව්වා normal distribution අපි සාමාන්‍යයෙන් use කරන්නේ quantitative data වලට කියලා. හැබැයි දැන් මෙතන තියෙන්නේ qualitative එක. attributes කියන්නේ qualitative එක. ඒකට ඒ වගේ වෙලාවකදී අපි කොහොමද normal distribution කියන ඔය standard deviation ඔය වගේ දේවල් use කරලා මේ control chart එක කලින් මොකද කිව්ව control chart එක කියන්නේ normal distribution එක clockwise හරවලා කියලා නේ කොහොමද අපි ඒ වගේ එකක් ඒකේ තියෙන theories මේකට ගන්නෙ මේක qualitative data නම් මෙතන තියෙන්නේ අපි එතන assume කරනවා අර central limit theorem කියන වලට මතක ඇති statistics වලට අපි කරා එතකොට ඒක කියනවා population එකේ distribution එක වෙන ඕනම වර්ග distribution එකක් වෙනවා. අපි ඉගෙන ගන්න Poisson තියෙනවා, binomial එකක distributions තියෙනවානේ. ඒ ඕනම විදිහේ distribution එකක් වෙන්න පුළුවන්. හැබැයි අපි assume කරනවා sample එක that it follows a normal distribution. කියලා ඒ විදිහට අපි ඒක assume කරලා තමයි අපි මෙතන මේ normal distribution එකේ තියෙන theories and concepts use කරලා මේ සම් එක කරන්නේ central limit theorem එකට අනුව. හරිද? ඒකට ඒක තමයි මෙතනදි කියන්නේ දැන් discrete and qualitative values තිබ්බට අපි හිතනවා sample එකේ දැන් අපි samples ගොඩක් يعني over time we take a lot of samples and do this right. So එහෙම වෙලාම samples එකතු වෙලා ඒ number එක n කියන value එක large දී ඒක normal distribution එකක් විදිහට අපිට පෙන්වන්න පුළුවන් කියලා මෙතනදී කියනවා. හරිද? එතකොට so yeah, accordingly UCL and LCL could be arrived at using the following formula. එතකොට මම කිව්වා process average එක calculate කරනවා අපි UCL and LCL. දැන් මෙතන මේ තියෙන්නේ ඒ UCL and LCL calculate කරන මෙතන තියෙන්නේ මේ UCL and LCL calculate කරන formulas දෙක. හරිද? මේක. හරිද? ඒත් එකම මම තා කිව්වා ටිකක් අපි calculate කරනවා කියලා process average එක. මෙතනදී මම කිව්වා මේවා calculate කරන chart එකෙන් chart එකට calculate කරන එක වෙනස් වෙනවා කියලා. ඒත් එක්කම අපි මේ use කරන symbols මේ තියෙන දැන් මේ p bar ඔහොම කීකේ තියෙන z sigma p ඔහොම කීකේ තියෙන මේවා වෙනස් වෙනවා. හරිද? chart එකෙන් chart එකට මේ use කරන formulas වෙනස් වෙනවා. sigma එක විතරයි සාමාන්‍යයෙන් sigma එක විතරයි ඒ විදිහටම තියෙන්නේ. හරිද? එතකොට දැන් මෙතන මේ p bar කියලා තියෙන්නේ. මේ p bar එක තමයි process average එක. අපි කතා කරනවානේ අපි x bar ඒ වගේ කියලා කියනවා නම් අපි කියනවා ඒ x bar කියන්නේ sample එකේ mean එක කියලා. එතකොට මෙතන මේ p bar කියන්නේ sample එකේ mean එක කියන එකම තමයි. හරිද? x bar වගේම එකක්. හරි එතකොට p bar කියලා කියන්නේ process average එක. හරිද? is the process average. හරිද?
මම මෙතන තියන්නේ කොහොමද අයින් කරනවා වලට නිකන් දැනට තේරෙන්න තමයි කිව්වේ. ඒත් එක්කම මම කිව්වා මෙතන තියෙනවා අපිට UCL එකයි LCL එකයි. හරිද? එතකොට දැන් ඔයාලට මම එදා අන්ද මතක ඇති අපි කලින් වීඩියෝ එකේ අන්ද මතක ඇති අපි කන්ට්‍රෝල් chart එකක් නිකන් මම පෙන්වන මල්ලක තිබ්බ chart එකක්. අපි කොහොමද ඒ chart එක යන්නේ? මේ වගේ තියෙනවා chart එක. මේකේ එනවා upper limit එකකුයි lower limit එකකුයි ඊට පස්සේ process average එකයි නේ. එතකොට දැන් බලන්න මේ process මෙන්න මේක දැන් අතන තිබ්බ අපි p bar එහෙම කියලා දාලා තිබ්බනේ. එතකොට p bar කියුවේ දැන් p chart එකේ p bar කියලා කිව්වේ මොකද්ද? process average එකනේ. එතකොට මේ තියෙන්නේ p මේ තියෙන්නේ p bar. හරිද? p bar එක තමයි ඔය තියෙන්නේ. ඊට පස්සේ අපි කරන්න යන්නේ දැන් මේ p bar එකෙන් අපි හොයන්න යනවා මෙතන LCL එකයි sorry මෙතන ඉන්නේ UCL එකයි මෙතන ඉන්නේ LCL එකයි. එතකොට දැන් නිකන් සාමාන්‍යයෙන් ඔයාලා හිතලා බලන්න p bar එකට යම් කිසි ගාණක් එකතු වුණොත් නේද අපිට UCL එක හම්බෙන්නේ. මොකද UCL එක තියෙන්නේ upper control limit එක තියෙන්නේ p bar එකට උඩින්. ඒ කියන්නේ p bar කියන value එකට යම් කිසි ගාණක් එකතු කරාම තමයි අපිට UCL එක හොයාගන්න පුළුවන්. ඒත් එක්කම p bar එකෙන් යම් කිසි ගාණක් අඩු කරාම තමයි අපිට මේ LCL එක හොයාගන්න පුළුවන්. මොකද ඒක තියෙන්නේ p bar එකට යටින්. නේ ඒකට p bar එකට වැඩි ගාණක් තමයි UCL එකේ තියෙන්නේ අඩු ගාණක් තමයි LCL එකේ තියෙන lower control limit එකේ තියෙන්නේ. එතකොට මෙන්න මේ ගාණ කීයද කියලා අපි හොයාගන්නවා. basically මේ ගාණ වෙන්නේ කීයද දන්නේ? basically it's the standard deviation, right? So for us to get this standard deviation මම කිව්වා ඔයාලට කලින් එකේ 3 sigma 2 sigma කියලා එකක්. ඒ කියන්නේ අපි ගත්තොත් mean එකෙන් firm එකක් decide කරනවා අපේ defects තියෙන්න පුළුවන් අපේ control limit එක අපි set කරන්නේ මොන ගානටද කියලා 3 sigma වලටද නැත්නම් 2 sigma වලටද කියලා. හරිද? 3 sigma හරි 2 sigma හරි අපි select කරන එක ඒකත් තියෙනවා ඒත් එක්කම අපි අපේ දැන් අපේ process එකේ තියෙන deviation එකකුත් තියෙනවානේ. ඒ කියන්නේ දැන් 2 sigma 3 sigma කියන්නේ මොකද? අර z value එකක්නේ. ඒ z value එක. හැබැයි අපේ ඇත්තටම හරි values වලින් බලුවම අපිට එනවා deviation එකක්. මෙතන දැන් හිතන්න අර මොකද්ද toothbrush එක ගත්තොත් අපි මෙතන කිව්වොත් අපේ toothbrush එකේ මිටේ දිග I don't know 15 centimeters කියලා 15 කියලා කියමුකෝ. මේක 15 කිව්වොත් මෙන්න මේකෙන් deviate වෙන ප්‍රමාණයක් තියෙනවානේ. මේකෙන් අපේ process එකේ කොච්චර standard deviation එකක් තියෙනවද කියලා තියෙනවානේ. ඒක තියෙනවා ඒත් එක්කම 3 sigma value එකක් තියෙනවා අපිත් ළඟනේ. 3 sigma value එකක් තියෙනවා. එතකොට අපි කරන්නේ අර process එකේ standard deviation එක අපි firm එක decide කරලා use කරන sigma value එකෙන් වැඩි කරලා multiply කරලා අන්න ඒ ගාන තමයි අපි එකතු කරන්නේ හරි to get UCL and LCL in P chart. හරිද? එතකොට ඒ කියන්නේ මොකක්ද මම කිව්වේ? basically P bar එකට අපි standard deviation එක add කරනවා UCL එක ගන්න
ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක අඩු කරනවා LCL එක ගන්න. මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක කැල්කියුලේට් කරන විදිහ මොකද්ද? අපි යූස් කරන අපේ සිග්මා වැලියු එක අපි ඩිසයිඩ් කරලා තියෙන Z වැලියු එක නැත්නම් සිග්මා වැලියු එක මල්ටිප්ලයි කරනවා ප්‍රොසෙස් එකේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකෙන්. හරිද? ඒ විදිහට තමයි වෙන්නේ. හරිද? අපි එතකොට ගිහින් බලමු නෝට් එකේ මොකක්ද තියෙන්නේ කියලා එක. මේ තියෙන්නේ UCL P bar එකට අපි කිසියම් ගණක් ඇඩ් කරනවා. P bar එකට කිසියම් ගණක් අඩු කරනවා. Z sigma P. Z කියන්නේ මොකද්ද? Number of standard deviations from process average. ඒක තමයි මම කිව්වේ ෆර්ම් එකෙන් අපි ඩිසයිඩ් කරන අර standard deviations කීයක් එහයින්ද තියෙන්නේ අපේ ලිමිට්ස් දෙක. ඒකට එක්ක 3 sigma වෙන්න පුළුවන්, එක්ක 2 sigma වෙන්න පුළුවන්. වෙන ගානක් වෙන්නත් පුළුවන් depending on the firm. හරිද? එතකොට එතන ඒක ඒ Z value එක ඒක predetermined value එකක්. එක්ක 3 එක්ක 2 මොකක් හරි අපි කලින් ඩිසයිඩ් කරලා තියෙන එක question එකේ දෙන value එකක්. හරිද? 3ද 2ද කියලා අපිට දෙනවා. දෙන්නේ නැත්නම් ගොඩක් වෙලාවට අපි 3 කියලා තමයි ගන්නෙ. ඔය Z කියන value එක predetermined එක අපිට calculate කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ P bar එක estimate of the process average. දැන් මේ ලොකු වචන වලින් කියලා තියෙන basically this is the process average or mean එක. හරිද? ඊට පස්සේ sigma P standard deviation of the sample proportion. මම කිව්වේ sample එකේ standard deviation එක මොකද්ද? හරිද? ඊට පස්සේ n එක අපිට වැදගත් වෙන්නේ මේ sigma P calculate කරන්න. Number of observations in each sample. හරිද? ඒකට sample එකේ අපි units කීයක් තියෙනවද කියලා තමයි n කියලා කියන්නේ. එතකොට දැන් මෙන්න මේ දෙකනේ main equations දෙක. ඒතර මේ equations එකේ තියෙන මේ පොඩි variables ටික තමයි අපි දැන් මෙතන මේ calculate කරලා තියෙන්නේ. P bar කියන්නේ process average එක. ඒක calculate කරනකොට මම ඒක ඉස්සෙල්ලත් කිව්වා. Number of total number of errors නැත්නම් total number of defective units divided by total number of records examined කියන්නේ total number of units in the sample. Basically that's what it means. Okay? ඒ වගේ එකක් තමයි දැන් මේ mean එන්නේ. හරි එතකොට කියන්නේ හිතන්න මම කිය toothbrush 20ක් නම් අපි ගත්තේ ඒ toothbrush 20න් 5ක් defective නම් 5/20. හරිද? that is the P bar. හරිද? ඊට පස්සේ අපි මේ process එකේ නැත්නම් මේ sample එකේ standard deviation එක calculate කරනවා using this formula. P bar multiplied by 1 minus P bar divided by n ඒ මුළු එකේම square root එක අරගෙන. හරිද? මේක දැන් ඇත්තටම අපිට මතක තියාගන්න ඕනෙත් නැහැ මේ formulas because it's going to be open book. You are going to have these formulas. You are just going to put these values. Okay? So just get the idea. මේක තමයි P එකේ P chart එකේ formula එක. හරිද? එතන ලොකුවට තේරුම් ගන්න දෙයක් නැහැ. අපි කරන්න යන්නේ තේරුම් ගන්න තියෙන එකම දේ process average එක calculate කරනවා. ඒ කියන්නේ P chart එකේ P bar එක. ඒකට අපි standard deviation එක add කරනවා UCL එක upper control limit එක ගන්න. lower control limit එක ගන්න standard deviation එක අඩු කරනවා. එතකොට මේ P bar and standard deviation calculate කරන විදිහයි මෙතන තියෙන්නේ. එතකොට මෙතනදී අපි මෙන්න මේ part එක calculate කරන්න ඕනේ. මේක calculate කරන්න ඕනේ. Z value එක අපිට දෙනවා කලින්. ඒක අපි 3 හරි 2 හරි මොකක්ද කියලා අපි කලින් එක determine කරගත්ත value එක. මේක calculate කරන්න යනවා. ඒක අපිට දෙනවා. හරිද? එතකොට P bar and standard deviation of නැත්නම් sigma P ගාම මෙතනදී calculate කරන්න ඕනේ. හරිද? එතකොට මෙන්න මේ equations ටික use කරලා P chart එක අඳින්නයි තියෙන්නේ අපිට. හරිද? එතන note එකක් දාලා දෙනවා population will be binomial. මම අර කලින් කිව්වේ population එකේ distribution එක එක වෙන්න පුළුවන්. හැබැයි අපි central limit theorem එකෙන් we assume that the sample is a normally distributed sample කියලා. හරිද? අපි ඒක විදිහට assume කරනවා. හරි. දැන් අපිට sum එකක් example එකක් තියෙනවා මේ P chart එකේ මේ එක example එකක් slides වල තියෙනවා. අපි ඒක බලමු. slide 39 වල
හරි මේ තියෙන්නේ P chart for data entry. මේක තමයි අපිට දීලා තියෙන example එක. එතකොට ඒක අපිට slide එකේ අපිට හදන්න දීලා තියෙනවා. මම මේක කෙලින්ම note එකේ ලියලා තියෙනවා. හරි එතකොට අපිට අවශ්‍ය වෙන්නේ අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ table එක. හරි ඒක බලන්න මේ table එකේ එයා sample numbers අපිට දීලා දෙනවා 1 to 20. එතකොට ඒ හැම sample එකේම defects කීයක් තියෙනවද කියලා අපිට දීලා තියෙනවා. නේ? ඒකට අපිට දීලා තියෙනවා number of sample number මේ sample number 1 එකේ defective items 6ක් තියෙනවා. හරිද? එතකොට ඒක percentage එකක් විදිහට යාලා percentage එක කියන්නේ 0.06 කියලා අපිට දීලා තියෙනවා. හරිද? එතකොට අපි බලමු පොඩ්ඩක් note එකට ගිහිල්ලා එතකොට කියන්නේ ඒ table එක use කරලා arrive at all the values for P bar, LCL, UCL and standard deviation of the proportion statistic. එතකොට මම මේක calculate කරන්නේ නැහැ because this is there already there in my note. I'm just going to explain it to you. Okay? මේක පෙන්නගෙන slide එකේ තියෙන question එක පෙන්නලා මම ඔයාලට explain කරන්නම්. But I'm not going to do it because it will be time consuming. And ඔයාලට මේක බලලා මේක එකපාරක් අහලා ඊපස්සේ මේක හදලා බලුවම ඔයාලට ගොඩක්ට මේක තේරෙයි because there's nothing much to understand because every time we are going to calculate the LCL, UCL and P bar. So ඉස්සෙල්ලාම අපි calculate කරන්නේ P bar එක number of total number of defectives divided by total number of records. හරිද? එතකොට මෙතන මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒක මම question එකේ හරියට එක කියලා නැහැ, not clear. sample එකේ sample size එක. හරි sample එකේ sample size එක is 100. Okay, that means n is 100. ඒක අපිට හරියටම මෙතන question එකේ slide එකේ දීලා නැහැ. ඒක මතක තියාගන්න n is 100. That means sample size is 100. කියන්නේ අර sample 1 to 20 තිබ්බේ. ඒකට ඒක sample 1 එකේ 100 items තියෙනවා. sample 2 එකේ 100 items තියෙනවා. හරිද? එතකොට දැන් අපි P bar හොයන්න යන්නේ. P bar හොයන formula එක මොකද්ද? මේ තියෙන්නේ total number of defectives divided by total number of records. Total number of records කියන්නේ samples ගාන නෙමෙයි. හරිද? It's not the number of samples. Total number of records කියන්නේ items ගාන කීයද? ඒකට samples 20ක් තියෙනවා. එක sample එකක 100ක් තියෙනවා නම් කීයක් තියෙනවද එතකොට? එතකොට එන්න ඕනේ 2000ක් නේ. 2000ක් තියෙනවා items. හරි total number of records කියන්නේ ඒකයි. total number of samples කියලා දුන්නේ නැත්නම් අපිට ඒකයි. samples ඔක්කොගේම items කීයක් තියෙනවද කියන එකයි දැන් total number of records කියලා කියන්නේ. හරිද? අපි බලමු කියලා total number of defectives කීයක් තියෙනවද කියලා. මම අපිට calculate කරලා දීලා තියෙනවා. ඉතින් මෙතන table එකේ අන්තිමට දාලා දෙනවා. sample number එක තියෙනවා number of errors අපිට දීලා තියෙනවා. අපි කරන්නේ මේ ඔක්කොම ටික add කරනවා. 6 5 මෙතන ඉඳන් 2 වෙනකම් ඊට පස්සේ ආයේ 6 to 4 මේ ඔක්කොම ටික add කරාම අපිට එනවා total number of defectives 80 and මේ එක sample එකක තියෙනවා products එක sample එක unit 100ක් තියෙනවා. ඒ වගේ samples 20ක units 2000ක් තියෙනවා. එතකොට 80 divided by 2000 තමයි P bar වෙන්නේ. හරි එතකොට ඒක තමයි මේ තියෙන්නේ. ඒක අපිට ඒක අරගෙන අපි P bar එක අරගෙන 0.04 කියලා ආන්සර් එක. ඊට පස්සේ අපි calculate කරන්න යන්නේ මොකද්ද? standard deviation of P. අයියෝ දැන් මේවා calculate කරන්නේ අර UCL LCL formulas වගේම. දැන් ඔයාලට you should not get confused because you already know UCL එකයි LCL එකයි calculate කරන අපිට P bar අවශ්‍යයි and sigma P අවශ්‍යයි කියලා. නේ? ඒ දෙක තමයි අපි මේ හොයන්නේ. හරිද? එතකොට දැන් P bar එක හරි 0.04. ඊට පස්සේ අපි යනවා sigma P හොයන්න. sigma P එකෙත් අපි දැන් P bar නේ අපිට P bar n තමයි ඕනේ නේද? ඔයාලා P bar දන්නවා and n එකත් අපි දන්නවා. අපිට තියෙන්නේ මේ තියෙන formula එක
p bar into 1 minus p bar divided by n. අපි මේ ෆෝමියුලා එකට values ටික දාගන්නවා. p bar කිව්වේ මොකද? 0.04. ඒක දානවා. So 1 minus 0.04 divided by 100. එතකොට අපිට answer එක එනවා 0.02. එතකොට standard deviation of the sample is going to be 0.02. Now what we have to do is to get the UCL and LCL. But p bar එක එතකොට UCL එක කියන්නේ මොකද? p bar එකට අපි standard deviation එක add කරනවා. LCL කියන්නේ p bar එකට p bar එකෙන් standard deviation එක අඩු කරනවා. ඇයි එහෙම කරන්නේ? p bar නැත්තම් process average එකට උඩින් තියෙන upper control limit එක ඒකයි අපි add කරන්නේ UCL එක ගන්න. process average එකට යටින් තියෙන LCL එක ඒකයි අපි අඩු කරන්නේ LCL එක ගන්න. හරි එතකොට UCL is equal to p bar plus z into sigma p. p bar එක අපි දන්නවා ඒක දාගන්නවා 0.04 කියලා plus මෙතන මේ question එකේ we are going to assume that z or else the standard deviation of the process is 3 sigma points කියලා. 3 standard deviation points කියලා. එතකොට z is going to be 3. Within assuming 99.7% of the variability, that is z equals 3. හරිද? අපි basically 3 sigma හරි 2 sigma හරි මොකක් හරි ඒ තියෙන එක දාගන්න එකයි කරන්නේ. z එක we don't have to calculate. Either it's 3 or 2 or whatever the question says. හරි question එක කියන විදිය වෙනස් වෙන්න පුළුවන්. එක්ක කියන්න පුළුවන් process average process එකේ standard deviation is going to be this much කියලා එහෙම කියන්න පුළුවන්. නැත්නම් like something like this. Assuming 99.7 of variability කියලා කියන්න පුළුවන්. එතකොට එතනදී ඔයාලා මතක තියාගන්න you have to remember 2 වල variability එක කීයද? ඒවා you will have to remember. Okay මේ තියෙන්නේ ඒ ටික මේක මේ slides වල තියලා තියෙනවා. දැන් බලන්න 3 sigma වල අපි කිව්වා desired control එක 99.7. ඒ කියන්නේ 3 sigma වල defects නැති items 99.73 තියෙන්න ඕනේ for every 100. එතකොට 2 වලට defective නැති items 95.45 තියෙන්න ඕනේ. එතකොට අපිට අතනදී 2 sigma නම් ගන්න ඕනේ මෙන්න මේක කියන්න පුළුවන්. Assuming 95.45% variability කියලා. හරිද? නැත්නම් එච්චර variability ටිකක් is accepted. නැත්නම් 90% variability is accepted කියන්නේ sigma value is 1.65. අර z value එකට අපි දාගන්න ඕනේ 1.65. 95% variability කිව්වොත් අපි දාගන්න ඕනේ z value එකට 1.96. 95.45 කිව්වොත් 2, 99 කිව්වොත් 2.58, 99.73 කිව්වොත් 3 තමයි z value එකට අපි දාගන්න ඕනේ. ඒතකොට මේ values are these are common z values. So මේක පොඩ්ඩක් මතක තියාගන්න. now you can have it and like you can refer to this and see what the sigma z value is for the sum. Okay, so දැන් මේ question එකේ මේ අපි මේ කරන question එකේ හරියට question එක දීලා නැහැ අපිට. But then these were ඒකේ අපි assume කරන්නේ z is going to be 3. That means 99.7% variability. එකක් තියෙනවා. කියන්නේ 3 sigma value. So z is 3 into අපි sigma p calculate කරා that is going to be 2. එතකොට දැන් මෙතන වල පටලව ගන්න එපා. මම z එකට sigma කියලා කිව්ව සමහර දැන් වලදී ඊට පස්සේ sigma p එක is also sigma p. sigma p කියන්නේ මොකද්ද? process එකේ sample එකේ standard deviation එක. හරි samples අපි collect කරපු samples වල standard deviation එක. And 3 is what? The standard deviation allowed by the entire process. Okay? 3 sigma is the standard deviation allowed by the entire process. Okay? Remember that. එතකොට ඒ කියන්නේ අර අපි company එකෙන් decide කරගත්ත acceptable control limits වල deviation එක. Right? It's going to be 3 standard points. That is what this 3 means and that is what this z means. Okay, so අපි මේ ටික දාලා
add කරලා we get 0.1 for UCL. And LCL is also again අර වගේම P bar is 0.04 and 3 and it's the same values, right? Basically what you are going to do is same values add කරනවා එක තැනකදී same values deduct කරනවා තව තැනකදී. ඒක බලන්න LCL is 0. So එතන කියනවා when we get a negative answer we take LCL as 0 because we can't have negative defectives. අපි negative values આવත් අපි හැම වෙලේම එක 0 කියලා තමයි LCL එක ගන්න because negative values එන්නේ negative to defectives එහෙම නැහැ. defective නැත්තම් defective නැහැ that means 0. හරිද? Then what we have to do is we just have to draw this. Okay, so අපි කරන්නේ මෙතන අපි scales ටික ඉතින් අපි හිතා ගන්න ඕනේ අපිට දීලා තියෙන values අනුව මේ පැත්තට එන්නේ මොනවද? මේ පැත්තට එන්නේ defectives ගාන, right? defectives percentage එක ඔයාලට දාගන්න පුළුවන්. දැන් මම දාගෙන 0.01 0.02 3 4 5 කොහොම මම defective percentages ටික දාගෙන තියෙන්නේ. මෙන්න මේ fractions ටික proportions ටික තමයි එතන දාගෙන තියෙන්නේ. ඒ ටික තමයි දාලා තියෙන්නේ අපි. එතකොට because why we are taking like that, why we are taking defective items well මෙතන defectives ටික දාගෙන තියෙන්නේ because I think you can remember in the previous slide I told මෙතෙන්ට එන්නේ එක්ක weight එකක් නැත්නම් length එකක් ඔය වගේ. මෙතනදී අපි defectives items ගන්න නැත්නම් defective proportion එක අපි use කරන්නේ because this is the P chart, that means a control chart for attributes. attributes වලට length weight ඒ වගේ දේවල් නැහැ. හරි එතකොට එතන defective එකක් මොකක් හරි blemish එකක් නැත්නම් paludu වීමක් නැත්නම් color එකේ වෙනසක් නම් ඒක අර yes no දාලා ඒ විදිහට තමයි අපි defective ද නැද්ද කියලා හොයාගන්නේ. එතකොට මෙතන එන්නේ ඒ defectives proportion එක තමයි vertical axis එකට එන්නේ. so horizontal axis එකේ මම කව sample number එක දාන්නේ. so මෙතන 0 2 4 6 8 ඒ විදිහට මම දාගෙන 1 to 20 එක. ඊට පස්සේ simply අපි අර plot කරනවා. ඒකට defect sample 1 එකේ defective එක තිබ්බ 0.06 defective proportion එක. sample 2 එකේ 0.05, sample 3 එකේ 0, sample 4 එකේ 0.01. ඒ විදිහට we are just going to plot it. plot කරලා මේක අඳින්නයි තියෙන්නේ. හරිද? ඇඳලා අපි බලා ගන්නවා process එක out of control නැද්ද කියලා. මෙතනදී we can see that the process is out of control. මම මේක මෙතන ලියලා නැහැ but yeah, we have to write it that the process is out of control. හරිද? ඕක තමයි basically කරන්න තියෙන්නේ. so මෙතනදී අපි මොකක්ද කරේ? මේ P chart එකේ process average එක UCL එකයි LCL එකයි calculate කරා. ඒතර UCL එකයි LCL එකයි calculate කරන්න what do we need? We need the process average and the sigma or the standard deviation of the sample proportion. ඒ දෙක calculate කරා. ඊට පස්සේ set value එක it is predetermined. so මේ ටික ඔක්කොම use කරලා අපි UCL එක LCL එකයි calculate කරා. එතකොට chart එකක් ඇඳලා ඒ chart එකේ UCL ඒ limit එක mark කරා, LCL limit එක mark කරා, process average එක mark කරා. ඊට පස්සේ අපිට අර දීලා තිබ්බ table එකේ values ටික අපි plot කරා. That's all what you have to do in this. Okay, so then again the same kind of thing in the C chart with different formulas for UCL and LCL. හරිද? ඔය C chart එකේ මොකද අපිට කරන්න තියෙන්නේ? This is used when it's not possible to calculate proportion defective. මම කිව්ව මොකද්ද මේකට example එකක් වලට මේකට example එකක් දෙන්න මම කිව්වේ මේක ready roller. ready roll එක defectives එක ready roll එකක් තමයි sample එක ගන්නේ. ඒකට ඒ ready roll එකේ defectives ගොඩක් තියෙන්න පුළුවන්. නේ? එතකොට දැන් අපි කලින් එකේදී අපි defective proportion එකක් ගත්තා නේ. ඒ කියන්නේ total number of defective items over total number of items, right? number of defective items over total number of items. මෙතනදී අපිට එහෙම proportion එකක් ගන්න බෑ. මෙතනදී අපි ගන්න proportion එක number of defects
over number of samples. හරි එතකොට අපි දැන් over time samples කීයක් අරන් තියනවද? ඒ samples හැම එකෙම defects ගන්න ගණන් කරලා defects කීයක් තියනවද කියලායි අපි ලියාගන්නේ. හරි එතකොට මෙතන තියෙනවා blemishes in a car can be counted. car එකක් ගත්තත් එහෙමනේ. can be counted but can't be expressed as a percentage because as a percentage of what would be unclear. Can basically කියන්නේ we can't say the percentage of defectives as a percentage of total number of items. එහෙම කියලා එකක් නෑ මෙතන. So total number of දැන් කා එකක් ගත්තොත් කා එකේ පළුදු වීම් ගොඩක් තියෙනවා කියලා හිතනකොට ඒකට පළුදු වීම අපි ගණන් කරනවා. ඒක ගණන් කරලා අපි එක percentage එකක් විතර කියන්නේ කොහොමද? මුළු කා එකෙන්ම 175ක් පළුදු වීම් තියෙනවා කියලා වගේ අපිට කියන්න පුළුවන්. අපිට නිකන් බලලා කියන්න පුළුවන් මේක. හැබැයි අපිට calculate කරලා හරි mathematical base එකක් කියන්න පුළුවන්ද කා එකේ 175ක් වෙන්නේ මොකෙන් 175ක්ද කියලා අපිට කියන්න බැහැනේ. ඒ කා එක ගත්තාම ඒ කා එකේ තියෙන defectives ගන්න අපිට percentage එකක් විතර කියන්න බෑ. ඒකට ඒ වගේ වෙලාවකදී අපි use කරන්නේ මේ C chart එක. හරි in this example the sample would be a single car. sample එක මෙතනදී අපිට එහෙම කියන්න බැරි වෙන්න හේතුව sample එක unit එකක් නිසා. හරිද? sample එකේ තියෙන එක unit එකක්, එක item එකක් නිසා. හරි ඒක depends on the nature of the product. කලින් එකේ අපිට proportion එකකට percentage එකක් විතර 0.06% defectives were there in this sample එකේ අපිට කියන්න පුළුවන් උනේ මේ sample එකේ items ගොඩක් තිබෙන නිසා items 100ක් තිබෙන නිසා. ඒ 100න් 6ක් defectives කියලා අපිට කියන්න පුළුවන් වුණා. මෙතනදී අපිට එහෙම කා එකේ defectives ගණන් කරන්න පුළුවන් එක percentage එකක් විතර අපිට කියන්න බෑ. Normal distribution is used to approximate the distribution of the defects. Accordingly, again there are two formulas. C bar මෙතනදී process average එක වෙන්නේ C bar කියන එක. අතන කලින් එකේ process average එක වෙන්නේ P bar. මේකේ process average එක වෙන්නේ C bar. C bar plus Z කියන්නේ 3 හරි 2 හරි මොකක් හරි deviation point එක. ඊපස්සේ Q C sigma C. මේ sigma C කියන්නේ අර වගේම අපි calculate කරනවා මේ standard deviation of the sample proportion. හරිද? ඒකට ඒක calculate කරන විදිය වෙනස්. C bar එක calculate කරන විදිය වෙනස්. දැන් මම කිව්වා වගේම symbols උත් වෙනස්. calculate කරන විදිහත් ටිකක් වෙනස්. හරිද? ඒකට C bar එක අපි calculate කරන්නේ total number of defects divided by number of samples. හරිද? mean number of defects per item. That is what we calculate. කියන්නේ එක item එකක on average defects කීයක් තියෙනවද කියලා අපි calculate කරන්නේ. ඒක හිතන්න එක කාර් එකක defects තියෙනවා එක කාර් එකක defects 5ක් හම්බුණා කියලා හිතන්න. එතකොට ඒ වගේ cars අපි බලනවා cars 50ක් බැලුවා. ඒකට එක කාර් අපි හිතමු නෙමෙයි. cars 50ක් බලනවා. cars 50ෙම අපිට හම්බ වෙනවා defects 200ක්. හරිද? ඒකට 200 divided by 50 we get how much? We get 4 defects per car, right? Total number of defects in all the 50 cars was 200. But cars gana kiyada 50යි, cars gana 50යි කියන්නේ samples 50යි. 200 divided by 50, 4 is C bar. හරි එතකොට sigma එක calculate කරන්න ලේසි. C bar එකේ square root එක ගන්න. sigma එක කියන්නේ sigma C. sigma C calculate කරන්න easy. C bar එකේ square root එක. හරිද? අපි එතකොට ඒකේ sum එක බලමු. ඒකෙත් අර වගේම කියනවා population has a Poisson distribution but based on the central limit theorem we are going to assume that this has a normal distribution. ඒකට මෙන්න මේ part එකම ඔය central limit theorem එක ගැන කියලා තියෙනවා. So I'm not going to explain that part. It's not that important. Okay? So we are going to see this sum. So now this sum is not in the slides. This is in the reference document. මේ document එක අපිට LMS එකේ upload කරලා තියෙනවා. හරිද? මම මේ sum එක පෙන්නන්නම්. This page 10 the reference. Yeah. I will show that sum.
මෙන්න මේක තමයි මේ සම් එක. හරිද? මේ දිගට මේ දීලා තියෙන්නේ මේ සම් එක ගැන තමයි එක්ස්ප්ලනේෂන් එකක් අපිට දීලා තියෙන්නේ. ඒකට බලන්න අපි කියලා බලමු මොකද ඒ සම් එක කියලා. ඊට පස්සේ අපි කියලා තියෙන්නේ අර වගේම අර වැලියුස් ටික හොයන්න තමයි තියෙන්නේ. හරිද? අපි කියලා බලමු පොඩ්ඩක්. The Ritz Hotel has 240 rooms. So මෙතන මොකද ප්‍රොඩක්ට් එක වෙන්නේ basically hotel rooms, right? Hotel rooms is the product here. The hotel's housekeeping department is responsible for maintaining the quality of the rooms. So මෙතනදී අපිට කියන්න බෑ අපි rooms 240න් defective rooms කීයක් තියෙනවද කියලා අපි බලන්නේ නැහැ. අපි බලන්නේ එක room එකක් ඇතුලේ defects කීයක් තියෙනවද? defects කියන්නේ මොකද? අපිට hotel housekeeping ගත්තාම මෙට්ට හරියට දාලා නැහැ. bed sheet හරියට දාලා නැහැ. කොට්ට හරියට arrange කරලා නැහැ. පස්සේ අර mini bars හරියට fill කරලා නැහැ. ඕවා තමයි defectives. ඒකට එක room එකක defectives කීයක් තියෙනවද කියලා බලන එකයි අපි කරන්නේ. නැත්නම් අපි defective rooms කීයක් තියෙනවද කියලා මේ බලන්නේ. හරිද? Ritz Hotel has 240 rooms. The hotel's housekeeping department is responsible for maintaining the quality of the rooms, appearance and cleanliness. Each individual housekeeper is responsible for an area encompassing 20 rooms. එක housekeeper කෙනෙක්ට 20 rooms assign කරලා තියෙනවා. Every room in use is thoroughly cleaned and its supplies, toiletries and so on have to be restocked each day. Any defects that the housekeeping staff notice that are not part of the normal housekeeping service are supposed to be reported to the hotel maintenance. Room එකේ තියෙන මොනවා හරි defects තියෙනවා නම් ඒවා අපි maintenance එකට report කරන්න ඕනේ. Every room is briefly inspected each day by hotel housekeeping supervisor. However, hotel management also conducts inspection tours at random for detailed, thorough inspections for quality control purposes. The management inspectors not only check for normal housekeeping service defects like clean sheets, dust, room supplies, room literature or towels, but also for defects like inoperative or missing TV remotes, poor TV picture color, quality or reception, defective lamps and malfunctioning clocks, tears or stains in the bed covers or curtains or malfunctioning curtain pull. An inspection sample includes 12 rooms. That is one room selected at random from each of the 20 room blocks serviced by a housekeeper. Following are results from 15 inspection samples conducted at random during 1 month. හරි එතකොට සාමාන්‍යයෙන් sample එක 12ක් කියලා තමයි ගන්න. ඒ කියන්නේ levels තට්ටු 12 කියන්නේ එක තට්ටුවක rooms 20 ගානේ තට්ටු 12ක් කියලා හිතන්න මේ විදිහට ගන්න. එහෙමනම් samples 12ක් තමයි සාමාන්‍යයෙන් ගන්න. හැබැයි මෙතන අපිට තියලා තියෙන values 15ක 15ම ගන්න ඕනේ. 15 rooms has been inspected. හරියට 15 rooms inspect කරලා first room එක sample කියන්නේ මොකද? උට room එක room එක. එක sample එකක් means one sample is one room. උට first බලලා තියෙන එක room එකක defects කීයක් තියෙනවද? defects 12ක් තිබිලා තියෙනවා. දෙවෙනි room එකේ 8ක්, තුන්වෙනි එකේ 16ක්. ඒ වගේ එක room එකකදී defects ගන්නවා මෙතන තියෙනවා. ඒකට ඒ ටික add කරලා අපිට මෙතන value එක දීලා තියෙනවා. So the hotel believes approximately 99% of the defects corresponding to 3 sigma. We are included 99.73 value, so it nearly goes to 3 sigma limits are caused by natural random variations. What are the limits? They are set 3 sigma. What is actually name random variations? Non-random. Variations in the housekeeping and room maintenance service with 1% caused by non-random variability. They want to construct a C chart to monitor the housekeeping service. අපි කරන්න යන්නේ මෙන්න මේ data ටික use කරලා අර වගේම C chart එකක් හදන්නයි යන්නේ. ඒකට අපි calculate කරන්න ඕනද UCL, LCL and C bar. So UCL and LCL calculate කරන්න what do we need? C bar and the Z value which is 3 and sigma C. හරිද? C bar calculate කරන්න කොහොමද මම කිව්වේ? Total number of defects divided by number of samples. The total number of defects කීයද මෙතන තියෙන්නේ? 190. Samples කීයක් තියෙනවද? 15. So 190 divided by 15 is 12.6.
හරිද? එතකොට okay. එතකොට 12.67. ඊට පස්සේ අපි හොයන්න යන්න ඕනේ මොකද්ද? ඊළඟට අපිට අවශ්‍ය වෙන value එක is z value එක we know question එකේ තිබ්බා 3 sigma කියලා, so it's 3. ඊට පස්සේ අපි calculate කරන්නේ sigma c sample proportion එකේ standard deviation එක. How is it calculated in c bar? formula එක අපිට දීලා තිබ්බේ මෙතන c chart එකේ formula එක වෙන්නේ sigma c calculate කරන c bar එකේ square root එක. so අපි sigma c bar එක හොයාගත්තා 12.67 කියලා. ඒකේ square root එක is 3.56. මේ values ටික use කරලා UCL and LCL calculate කරන්නයි තියෙන්නේ. UCL එකට c bar is the process average. ඒකට අපි add කරනවා z sigma c. But z is 12.67 plus z is 3 into sigma c is what? 3.56. we get the answer. 20.35 is the upper control limit. It was 12.67 minus 3 into 3.56. 1.99 is the lower control limit. And process average is 12.67. So 80 copy dana upper limit 3.35. Process average nathan c by 12.67 and LCL is 1.99. 80 mark kara. ඊට පස්සේ මෙතන මේ පැත්තේ ඉන්නේ මොනවද vertical axis එකේ ඉන්නේ defectives ගාන. එතකොට කලින් P chart එකේ proportion defectives අපි දැම්මේ. මෙතන දාන්නේ කෙලින්ම defective number of defectives කෙලින්ම දාන්නේ because we don't find a proportion here. Number of defects ටික දැම්ම මේ පැත්තට sample numbers ටික දැම්මා. ඊට පස්සේ අර තිබ්බ table එකේ මෙන්න මේ table එකේ මෙන්න මේ values ටික we plot. ඒ ටික මෙතන plot කරලා ඇඳලා බලනවා. so ඇඳලා බලනම ඔයාලට පේනවා upper limit එකයි low limit එකයි exceed වෙලා නැහැ මොනම වෙලාවකවත්. ඒ කියන්නේ this process is in control, right? shape එකේ central line එකට ගොඩක් ළඟින් තමයි හැම deviation එකක්ම වෙලා තියෙන්නේ. so this process seems to be in control, right? so ඒක අපි මෙතන ලියලා තියෙනවා. All the sample observations are within control limits, suggesting that room quality is in control. This chart would be considered reliable to monitor the room quality in the future. What does that mean? This chart will be reliable to monitor room quality in the future. කියන්නේ දැන් මම කලින් කියවනේ out of control වුණා නම් අපි අනිවාර්යයෙන් මේක වෙනස් කරලා අපි process එකේ corrective actions හදලා අලුත් control chart එකක් අපි හදන්න ඕනේ. corrected control chart එක. ඒකට ඒ chart එක in control chart එක. ඒ කියන්නේ අපි out of control chart එක we consider it not to be reliable. Right? It's not reliable to use it in the future because it's an out of control process. So අපි ඒක correct කරලා in control chart එකක් ඇඳලා in control chart තමයි අපි කියන්නේ reliable to monitor room quality in the future. And if there is something out of control, we are not going to use it. We are going to correct it and use a corrected chart to use in the future. හරිද? ඒක මතක තියාගන්න. In control charts are reliable to be used to monitor a room to monitor the product quality in the future. එතකොට ඒක මෙතන hotel rooms වලට අපි ඒකට හරවලා අපි දීලා තියෙනවා reliable to monitor room quality in the future කියලා. හරිද? So that is it when it comes to attributes. එතකොට attributes වල P chart එකයි C chart එකයි තියෙන්නේ. UCL, LCL and process average calculate කරන්න තියෙන්නේ. ඒවට වෙනම formulas ටිකක් තිබ්බා. අපි ඒ ටික ගැන කතා කරා. And these charts are easy to be drawn. Vertical axis එකේ attributes වල P chart එකේ vertical axis එකට එන්නේ නැත්නම් සිරස් අතට එන්නේ proportion defective එක. ඒ කියන්නේ percentage එක. සිරස් අතට එන්නේ samples ගාන. ඊට පස්සේ C chart එකේ සිරස් අතට එන්නේ number of defectives. අපි percentage එක බලන්නේ කෙලින්ම number of defectives දාන්නේ. තිරස් අතට එන්නේ again number of samples. ඊට පස්සේ අර විදිහට අර තියෙන අපිට දීලා තියෙන data set එකේ දීලා තියෙන table එකේ තියෙන data අනුව ඒක plot කරලා in control ද out of control ද කියන්නයි තියෙන්නේ. questions වල මම දැක්ක paper එකේ තිබ්බා out of control නම් එක correct කරලා හදන විදිය අපි ඒක
මම කලින් කිව්වා වගේ play press කරනකොට වෙලාව හම්බුනොත් මේ කරන විදිය බලලා කරලා පෙන්නන්න. හරිද? එතකොට ඒ ටික තමයි තියෙන්නේ attributes වලට. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ variables ගැන.